හරිද? අපි මේ ටිකේම ෂෝට් වීඩියෝ ලෙසන්ස් වලින් පොඩි කෙටි පාඩම් විදිහට තමයි පාඩම් ටික කරන්න ගියේ. අපි දැන් MCQ වලට යනවා අය. ඊළඟට කතා කරන MCQ වල අපි ප්‍රභා සංශ්ලේෂණයේ සම්බන්ධයෙන් නිවැරදි වන්නේ. 1. උෂ්ණත්වය වැඩි කිරීමත් සමග ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය ඒකාකාරීව වැඩි වේ. 2. අඳුර ප්‍රතික්‍රියාවේ අමුද්‍රව්‍යයක් ලෙස CO2 වැදගත් වේ. 3. ආලෝක ශීඝ්‍රතාවය සමග ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය ආලෝක තීව්‍රතාවය සමග ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය අඩු වේ. 4. ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය වැඩිම වන්නේ රතු ආලෝකයට ආසන්න තරංග ආයාම වලදී. 5. පත්‍රවල වර්ගඵලය මත ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය රඳා නොපවතී. හරි. මේකට අනුව මේ ප්‍රශ්නෙට අනුව අපිට කතා කරන්න තියෙන්නේ ප්‍රභා සංශ්ලේෂණයට. ප්‍රභා සංශ්ලේෂණයට බලපාන සාධක මොනවාද කියලා. හරිද? මේ ප්‍රභා සංශ්ලේෂණයට බලපාන සාධක වර්ග දෙකක් තියෙනවා. එකක් බාහිර සාධක. අනිත් එක අභ්‍යන්තර සාධක. අපි ඉස්සෙල්ලාම බාහිර සාධක ගැන බලමු. හරිද? බාහිර සාධක කියලා කියන්නේ මොනවද? ප්‍රභා සංශ්ලේෂණයට ඇති වෙන පාරිසරික බලය. හරිද? පරිසර තත්ත්ව. හරිද? මේකෙන් අපි පළවෙනියට බලමු. උෂ්ණත්වය කියන සාධකය ගැන. හරිද? උෂ්ණත්වය. අපි දන්නවා උෂ්ණත්වය ප්‍රභා සංශ්ලේෂණයට බලපාන. කොහොමද බලපාන්නේ? අපි ප්‍රභා සංශ්ලේෂණය ගැන කතා කරද්දී අපි කිව්වා අඳුරු ප්‍රතික්‍රියාව ගැන. මේ අඳුරු ප්‍රතික්‍රියාව ගැන. මේ අඳුරු ප්‍රතික්‍රියාව අපි කිව්වා එන්සයිම මත රඳා පවතින්නේ. නේ? එන්සයිම මත තමයි රඳා පවතින්නේ. මම කලින් වීඩියෝ එකක් කරා එන්සයිම ගැන. අපි එතකොට එන්සයිම ගැන කතා කරද්දී අපි කිව්වා එන්සයිම වලට බලපාන සාධක. හරිද? එන්සයිම ප්‍රතික්‍රියාව වලට බලපාන සාධක ගැන. හරිද? එතනදී අපි උෂ්ණත්වය කියන එක ගැන කතා කරා. කොහොමද උෂ්ණත්වය එන්සයිම වලට බලපාන්නේ කියලා. උෂ්ණත්වය වැඩි කරගෙන යද්දී අපි කිව්වා එන්සයිම වල ශීඝ්‍රතාවය එන්සයිමීය ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතාවය වැඩි වෙනවා කියලා. ඒ වගේම යම් උෂ්ණත්වයකදී හරිද? යම් උෂ්ණත්වයකදී මේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය ශීඝ්‍රයෙන් අඩු වෙලා යනවා. ඇයි එහෙම වෙන්නේ? එන්සයිම අපි කිව්වා විනාශ වෙනවානේ. එන්සයිම විනාශ වෙනවා. එතකොට එන්සයිම විනාශ වුණාට පස්සේ එන්සයිම ප්‍රතික්‍රියා කරගන්න බෑ. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය අඩු වෙලා යනවා. අපි මේ අගයට කිව්වා ප්‍රශස්ත උෂ්ණත්වය කියන්නේ. ප්‍රශස්ත අගය. උෂ්ණත්වයේ ප්‍රශස්ත අගය. ඔන්න ඔය විදිහටම තමයි එහෙනම් ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ එන්සයිම මත රඳාපවතින ප්‍රතික්‍රියාවක් නම් හරිද? එන්සයිම උෂ්ණත්වය බලපාන එන්සයිමීය ප්‍රතික්‍රියාවකට එහෙනම් උෂ්ණත්වය ප්‍රභා සංශ්ලේෂණයට බලපාන. හරිද? මම මේ මෙතන ගන්නවා ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය. මේ පැත්තට උෂ්ණත්වය. මේ ප්‍රභා සංශ්ලේෂණයට බලපාන අනිකුත් සාධක සීමාකාරී වෙන්නේ නැත්තම් හරිද? උෂ්ණත්වය ක්‍රමයෙන් වැඩි කරගෙන යද්දී හරිද? උෂ්ණත්වය වැඩි කරගෙන යද්දී ඒත් එක්කම ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවයත් වැඩි වෙනවා. හැබැයි යම් උෂ්ණත්වයකින් පස්සේ මේ ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය ශීඝ්‍රයෙන් අඩු වෙනවා. අපි මේ උෂ්ණත්වයට කියන කිව්වා ප්‍රශස්ත අගය කියන්නේ. ප්‍රශස්ත අගය. හරිද? මේ ප්‍රශස්ත අගයේදී තමයි ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය උපරිම අගයක් ගන්න. හරිද? මේ විදිහට ප්‍රශස්ත අගයෙන් පස්සේ මේ විදිහට ශීඝ්‍රතාවය අඩු වෙන්න හේතුව මොකද්ද? එන්සයිම අස්වාභාවිකරණය. එන්සයිම අස්වාභාවිකරණය. ඔන්න ඔය විදිහට තමයි ප්‍රභා සංශ්ලේෂණය උෂ්ණත්වය බලපාන. ඒක උෂ්ණත්වය කොහොමද බලපාන්නේ? උෂ්ණත්වය වැඩි කරනවත් එක්ක ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය වැඩි වෙනවා. හැබැයි යම් අගයකින් පස්සේ අඩු වෙනවා. ඒ හිම අඩු වෙන එන්සයිම අස්වාභාවිකරණය වෙන නිසා. හරි. දෙවැනි සාධකය බලන්න.
CO2 සාන්ද්‍රණය CO2 සාන්ද්‍රණය හරි CO2 සාන්ද්‍රණය කොහොමද බලපාන්නේ අපි දන්නෝනේ අපි අඳුරු ප්‍රතික්‍රියාව ගැන කතා කරා එතකොට ප්‍රභා සංශ්ලේෂණයේ අඳුරු ප්‍රතික්‍රියාවේදී CO2 වැදගත් අමුද්‍රව්‍යයන්නේ CO2 එතෝ කරන්න බෑනේ අඳුරු ප්‍රතික්‍රියාව එතකොට දැන් බලමු කොහොමද CO2 බලපාන්නේ කියලා. මම මේ වෙක්ටරේ ප්‍රභා ශීඝ්‍රතාවය ගන්නවා. මේ පැත්තට CO2 සාන්ද්‍රණය ගන්නවා. CO2 සාන්ද්‍රණය ශූන්‍යයි නම් CO2 සාන්ද්‍රණය ශූන්‍යයි නම් ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් ප්‍රභා සංශ්ලේෂණය නැති වෙනවා. ඒ වගේම CO2 සාන්ද්‍රණය වැඩි කරගෙන යද්දී CO2 සාන්ද්‍රණය වැඩි කරගෙන යද්දී ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය ක්‍රමයෙන් මේ විදිහට වැඩි වෙගෙන යනවා. හරි? ක්‍රමයෙන් ඔය විදිහට වැඩි වෙගෙන යනවා. හැබැයි එක අවස්ථාවකදී ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය ඒකාකාරී වෙන්න ගන්නවා. හරිද? ඒ කියන්නේ තව කොච්චර CO2 සාන්ද්‍රණය වැඩි කරත් ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය වැඩි වෙන්නේ නැහැ. ඒ සිද්ධ වෙන ශීඝ්‍රතාවයෙන්ම දිගටම සිද්ධ වෙගෙන යනවා. ඒකට හේතු වෙන්නේ ආලෝකය සීමාකාරී වීම. ආලෝකයේ සීමාකාරී වීම. එතකොට CO2 වැඩි කරගෙන යද්දී ප්‍රභා සංශ්ලේෂණය වැඩි වෙනවා. හැබැයි යම් අවස්ථාවකින් පස්සේ ආලෝකයේ සීමාකාරී වීම නිසා ප්‍රභා සංශ්ලේෂණයේ ශීඝ්‍රතාවය තවදුරටත් වැඩි වීමක් සිද්ධ වෙන්නේ. ඔන්න ඔය විදිහට තමයි CO2 සාන්ද්‍රණය ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවයට බලපාන්නේ. හරිද? අපි දන්නවනේ ප්‍රභා සංශ්ලේෂණය ආලෝක ප්‍රතික්‍රියාවට ආලෝකය වැදගත් වෙනවා කියලා. ප්‍රභා පද්ධතිය එහෙම අපි ගුවා උත්තේජනය කරලා ඉලෙක්ට්‍රෝන යනවා. එතන අපි ආලෝක ප්‍රතික්‍රියාව කලින් කතා කරලා තියෙනවා. කලින් වීඩියෝ වල බලන්න. හරිද? එතකොට කොහොමද මේ ආලෝක තීව්‍රතාවය කොහොමද ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවයට බලපාන්නේ? ආලෝක තීව්‍රතාවය ආලෝක තීව්‍රතාවය ශූන්‍යයේ ඉඳලා වැඩි කරගෙන යද්දී ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවයත් ඒත් එක්කම වැඩි වෙගෙන යනවා. හරිද? හැබැයි CO2 සීමාකාරී වීම නිසා CO2 සීමාකාරී වීම නිසා ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය නියත අගයකට පත් වෙනවා. හරිද? අර කලින් CO2 සාන්ද්‍රණය වගේම තමයි මේ ප්‍රස්ථාරෙත් ඉන්නේ. මේ ප්‍රස්ථාර මතක තියාගන්න ඕනේ. හරිද? මේ විදිහට වැඩි වෙගෙන යද්දී CO2 සීමාකාරී වීම නිසා ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය නියත අගයකට පත් වෙනවා. දැන් ඔයාලට ඉතින් ආලෝක ප්‍රතික්‍රියාව CO2 ඕනේ නැහැ කියලා. හැබැයි අපි මෙතනදී කතා කරන්නේ ආලෝක ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය ගැන සම්පූර්ණ ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය. ආලෝක ප්‍රතික්‍රියාව කොච්චර ස්පීඩ් එකකින් වුණත් වැඩන්නේ CO2 අවශ්‍ය අඳුරු ප්‍රතික්‍රියාවේ තියෙන CO2 සීමාකාරී වුණොත් ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙන්නේ CO2 ත් එක්කනේ. එතකොට ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය නියත අගයකට පත් වෙනවා. හරිද? ඔන්න ඔය විදිහට තමයි ආලෝක තීව්‍රතාවය බලපාන්නේ ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවයට. ඊළඟට ආලෝකයේ තරංග ආයාමය. ආලෝකයේ තරංග ආයාමය. අපි දන්නවනේ ආලෝකයේ තියෙන වර්ණ වලට එක එක තරංග ආයාම තියෙනවා. හරිද? ෆිසික්ස් වලදී දන්නවා තරංග ආයාමය කියන්නේ මොකක්ද කියලා. මේ තරංග ආයාම කොහමද මේ ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවයට බලපාන්නේ? එහෙම නැත්නම් මේ ආලෝකයේ තියෙන විවිධ වර්ණ කොහමද ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවයට බලපාන්නේ කියන තමයි මේ බලන්න. හරිද? අපි ගත්තොත්
නිල් වර්ණයට අදාළ තරංග ආයාම වලදී තමයි ප්‍රභා සංශ්ලේෂණය ඊටාම හොඳින් සිද්ධ වෙන්නේ. හරිද? නිල් වර්ණයට අදාළ තරංග ආයාම. හරිද? නිල් වර්ණයට අදාළ තරංග ආයාම. ඊට පස්සේ කොළ වර්ණය ගත්තාම හරිද? කොළ වර්ණයට අදාළ තරංග ආයාම. කොළ නැත්නම් කොළ වර්ණයට ආසන්න තරංග ආයාම ගත්තාම ඒ වගේ තමයි ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය ඉතාමත් අඩුවෙන් සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ කොළ කියන වර්ණය එච්චර සුදුසු නෑ ප්‍රභා සංශ්ලේෂණයට. හරිද? ප්‍රභා සංශ්ලේෂණය ඉතා වේගෙන් සිද්ධ වෙන්නේ. හරි ශීඝ්‍රතාවය ඉතාම අඩුයි. කොළ වර්ණය. ඊට පස්සේ ගත්තාම රතු වර්ණයට ආසන්න තරංග ආයාම වලදී නිල් වලට වඩා අඩුයි. නමුත් යම්තාක් දුරට හොඳ ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය තියෙනවා. හරිද? හොඳ ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය තියෙනවා. එතකොට මේ නිලුයි රතුයි තමයි ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය වැඩි කරන්නේ. ප්‍රභා සංශ්ලේෂණයට හරිද? හොඳම ආලෝක වර්ණ වෙන්නේ නිලුයි රතුයි. හරිද? නිල් වලට ආසන්න තරංග ආයාම සහිත වර්ණ තරංග ආයාම. ඒතර තරංග ආයාම ගත්තාම වර්ණ තියෙනවා. අපේ ඇස් වලට තරංග ආයාම ඒ වර්ණ හරියටම ගෝචර වුනේ නැති වුණාට මේ නිල් වලට අදාළ තරංග ආයාම නැත්නම් නිල් වර්ණයට ආසන්න තරංග ආයාම රතු වර්ණයට ආසන්න තරංග ආයාම වලදී ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය ඉහළට ගන්නවා. හරිද? ඕවා තමයි බාහිර සාධක. ඊට පස්සේ අභ්‍යන්තර සාධක මොනවද කියලා බලමු. අභ්‍යන්තර සාධක. පත්‍රවල වර්ගඵලය. පත්‍රවල පෘෂ්ඨ වර්ගඵලය. හරිද? මොකද පත්‍රවල පෘෂ්ඨ වර්ගඵලය වැඩි වුණොත් සිද්ධ වෙන්නේ. හරිද? පත්‍රවල පෘෂ්ඨ වර්ගඵලය වැඩි වුණොත් මේ වගේ තියෙන හරිතප්‍රද ප්‍රමාණය වැඩි වෙනවානේ. හරිතප්‍රද ප්‍රමාණය වැඩි වෙනවා. හරිතප්‍රද ගත්තාම කුඩා වලට වඩා මේ විශාල පෘෂ්ඨ වර්ගඵල තියෙන පත්‍රවල වැඩි. ඊට පස්සේ හරිතලව ප්‍රමාණයක් විශාල පෘෂ්ඨ සහිත පත්‍රවල වැඩි වෙනවා. හරිද? එතකොට අපි දන්නවා ප්‍රභා පද්ධති වැඩි වෙනවා නේ. එතකොට මේ ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය ප්‍රභා සංශ්ලේෂක සෛල ප්‍රමාණය පත්‍රවල පෘෂ්ඨ වර්ගඵලයත් එක්ක වැඩි වෙනවා. හරිද? එහෙනම් පත්‍රවල වර්ගඵලය වැඩි වෙනවත් එක්ක ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවයට මොකක්ද දෙන්නේ? ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවයත් වැඩි වෙනවා. පෘෂ්ඨ වර්ගඵලය අඩු පත්‍රවල මේ හරිතප්‍රද ප්‍රමාණය, හරිතලව ප්‍රමාණය, ඒ කියන්නේ එහෙම සරලව කිව්වොත් ප්‍රභා සංශ්ලේෂක සෛල ප්‍රමාණය අඩු වෙන නිසා හරිද? ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය අඩු. ඕක එක සාධකයක්. පත්‍රවල වෘද්ධිතාවය. ඒ කියන්නේ වයස නේ පත්‍රවල වයස. අපි දන්නවනේ අපි වුණත් වයසට යන්න අපේ දේහයේ ක්‍රියාකාරීත්වය අඩපණ වේගන යනවා. හරිද? අපිට පණ නැති වෙනවා නේ දන්නවනේ. ඒ වගේම තමයි මේ පත්‍රවල වෘද්ධිතාවය නැත්නම් වයස් ගත වෙන්න ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය අඩු වෙනවා. ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය අඩු වෙනවා. හරිද? පත්‍ර වයස් ගත වෙන්න ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය අඩු වෙනවා. ඊළඟ එක තමයි වායු හුවමාරුවට පත්‍ර දක්වන අනුවර්තන. ඒ කියන්නේ මොකද්ද? මෙහෙම කතාවක්. දැන් පත්‍රයක් තියෙනවනේ. අපි දන්නවා පත්‍රවල පෝටිකා හරහා තමයි මේ වායු හුවමාරුව සිද්ධ වෙන්නේ. හරිද? පෝටිකා හරහා තමයි මේ වායු හුවමාරුව සිද්ධ වෙන්නේ. අපි පෝටිකාවල විහිුව ගැන කතා කරලා තියෙනවා. හරිද? මේ පෝටිකාවල විස්කම්භය වැඩි වෙන්න. හරිද? විස්කම්භය වැඩි වෙන්න. ඒ වගේම තියෙන පෝටිකා ප්‍රමාණය වැඩි වෙන්න.
තියෙන පූටිකා ප්‍රමාණය වැඩි වෙන්න වැඩි වෙන්න. එතකොට CO2 එහෙම හොඳට පත්‍ර වලට එනවා. හරිද? ඒ කියන්නේ හොඳට වායු අමාරුවට අනුවර්තනය වෙලා තියෙනවා මේ පත්‍ර. හරිද? පූටිකා ප්‍රමාණය වැඩි වෙන්න, පූටිකා වල නිෂ්කම්භය වැඩි වෙන්න. එහෙම පූටිකා ප්‍රමාණය වැඩිලා, පූටිකා නිෂ්කම්භය වැඩි වෙලා හොඳට වායු අමාරුවට අනුවර්තනය වෙලා තියෙනවා නම් ඒ පත්‍රවල ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය ඉතාමත් වැඩි. ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය ඉතාමත් වැඩි. මේ වායු අමාරුවට මොනවාරි ලොකු ප්‍රතිරෝධයක් තියෙනවා නම් හරිද? වායු අමාරුවට ප්‍රතිරෝධය වැඩි නම් මොකක්ද වෙන්නේ? ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය අඩුයි. ප්‍රතිරෝධය අඩු වෙනවා. ඒ කියන්නේ හොඳට අනුවර්තනය වෙලා නම් තියෙන්නේ. ප්‍රතිරෝධය අඩුයි නම් ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය ඉතාමත් වැඩි. හරිද? හරි. ඔන්න ඔය ටික තමයි ප්‍රභා සංශ්ලේෂණයට බලපාන සාධක. හරිද? හරි. අපි ආයෙත් ප්‍රශ්නෙට. මොකද්ද කියන්නේ? ප්‍රභා සංශ්ලේෂණය සම්බන්ධයෙන් නිවැරදි වන්නේ. උෂ්ණත්වය වැඩි කිරීමත් සමග ප්‍රභා සංශ්ලේෂක ශීඝ්‍රතාවය ඒකාකාරී වැඩි. අපි කිව්වා ඒක වැරදි කියලා නේ. ඒක වැරදිනේ. මොකද අපි කිව්වා ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය උෂ්ණත්වයට වැඩි වෙනවා. ඒ වගේම ප්‍රෝටීන් එන්සයිම් අස්වාභාවිකීකරණය නිසා ශීඝ්‍රයෙන් අඩු වෙලා යනවා. දෙවෙනි අඳුරු ප්‍රතික්‍රියාවේ අමුද්‍රව්‍යයක් ලෙස CO2 වැදගත් වේ. ඒක හරි. අපි කිව්වා CO2 බලපාන සාධකයකුත් වෙනවා. CO2 වැදගත් වෙනවා. ඉතාමත් වැදගත් අඳුරු ප්‍රතික්‍රියාව වෙනවා. CO2 නැත්තම් අඳුරු ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ නැහැ. ආලෝක තීව්‍රතාවය සමග ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය අඩු වෙනවා. ආලෝක තීව්‍රතාවයත් එක්ක ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය වැඩි වෙනවා. 4. ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය වැඩිම වන්නේ රතු ආලෝකයට ආසන්න තරංගායනවලදී. නෑ. වැඩිම වන්නේ නිල් ආලෝකයට ආසන්න තරංගායනවලදී. ඊළඟට රතු, කොළ නම් සුදුසු නෑ. පත්‍රවල වර්ගඵලය මත ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය රඳා නොපවතී. අපි කිව්වා පත්‍රවල වර්ගඵලය මත ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය රඳා පවතී. මොකද ප්‍රභා සංශ්ලේෂක සෛල ප්‍රමාණය වැඩි වෙන ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය වැඩි. ඔන්න ඔය තමයි මේ ප්‍රශ්නේදී කතා කරන්න තියෙන්නේ. මම හිතනවා ඔයාලට ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවයට බලපාන සාධක ටික හොඳට ඔළුවට යන්න ඇති කියලා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. හැමෝටම ජය වේවා.